නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මහනුවර හෙන්දෙනියේ විසූ ගාමිණී සිරිලාල් පියාණන්ට පරලෝ ජීවිතයට පිම්පෙත් අනුමෝදන් කරන අදහසින් ඒ ගාමිණී සිරිලාල් මහත්මාගේ පින්වත් බිරිඳත් ඒ වගේම පුතණුවන් දෙදෙනා සහ භානුක රුණාගේ පුතණුවන් විසින් අද මේ ධම්මෝසද සද්ධර්ම දේශනාවට අනුග්‍රහය දරන්නේ. අපේ මේ ජීවිත කොයිතරම් කම්කටොළු වලින් පිරිච්ච එකක්ද කියලා අපට හරියටම තේරෙන්නේ පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙනගෙන ඒ ධර්මයේ තුලින් මේ ජීවිතය දිහා බලපුවම. මොකද බුදුරජාණන් වහන්සේ බොහෝ වෙහෙසි අවබෝධ කළේ මේ ජීවිතය ගැනයි. ජීවිතය තුළ දුක සැකසෙන්නේ කොහොමද? මේ සසරට වැටිච්ච සත්වයා සසර ගමනේ මිදෙන්න බැරුව විඳවන්නේ කොහොමද? මේ ඔක්කොම තමයි උන්වහන්සේ අවබෝධ කළේ. එතකොට ජීවිතය ගැන භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරලා දේශනා කරපු දේ ධර්මය. ඒ තුලින් අපි ජීවිතය දිහා බලනවා නම් අපට ජීවිතය ගැන අපි නොදන්න බොහෝ කාරණා වැටහෙන්න ගන්නවා. ජීවිතය ගැන ධර්මයේ තුලින් අපි දැනගත්ත දෙයන්නේ කර්මය කියන එක. කර්මය ගැන බුදුරජාණන් වහන්සේ මේ කර්මයේ තියෙන බලපෑම ගැන බුදුරජාණන් වහන්සේට එක අවස්ථාවක දේශනා කරන්න සිද්ධ වුණා. ඒ සිද්ධි වුණේ මෙහෙම. රජගහ නුවර හිටිය පින්වතුනේ මහා ධනස්කන්ධයක් තියෙන සිටුවරයෙක්. ඔය සිටුතුමාගේ නම තෝදෙය්‍ය. මං හිතන්නේ ඔබ අහලා තියෙනවා. ඔය තෝදෙය්‍ය සිටුවරයා මහා ධනස්කන්ධයකට උරුමකම් කියලා දැන් මේ සිටුවරයා ධනය හම්බ කර කරම නාකි වුණා. දැන් නාකි වෙනකොට ඉතින් සිටු නෙවෙයි කොච්චර මුදල් තිබ්බ මිනිසයාටත් තේරෙනවා දැන් නාකි වෙලා ඊට පස්සේ ඉතින් මේ ටික කලකින්ම මැරිලා යන්න වෙනවා කියලා. එතකොට සල්ලි හම්බ කරා මිසක් වෙන දෙයක් ඒ මිනිස්සයා දන්නේ නෑනේ. මේ තෝදෙය්‍ය දානයක් මානයක්වත් පූජා කරගත්ත කෙනෙක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ තෝදෙය්‍ය ඉන්න කාලේ භාග්‍යතුන් වහන්සේ හෝ භික්ෂු සංඝයා හෝ සිටු මැදුර ළඟට වැඩම කළොත් එහෙම තෝදෙය්‍ය ගේට්ටුව ගාව ඉඳලා බයිනවා කියනවා. මෙහි ශ්‍රමණයන්ට කිසිවක් නැහැ. ආතටම හැරිලා යන්ටයි තියෙන්නේ කියලා එහෙම මේ දොස් පවරපු මිනිසයා. ඔය තෝදෙය්‍ය වයෝ වෘද්ධ වෙලා ඉන්නකොට තෝදෙය්‍ය මේ පුතාට අවවාද කරනවා. පුතාගේ නම සුභ. පුත්‍රයාට මේ තෝදෙය්‍ය සිටුවරයා තාත්තා කියනවා පුතේ මම මෙච්චර දියුණුවට පත් උනේ පුතේ. මම
සතයක්වත් විය පැහැදන් නොකර මං රැස් කළා. මේ රැස් කරපු ධනයෙන් තමයි මං සපවත් උනේ. ඒ නිසා පුතේ වියදම් කරන්න එපා. වියදම පුළුවන් තරම් අඩු කරපන්. උඹ හොඳට හම්බ කරපන් කියලා. දැන් මේක තමයි සුබටත් කියලා දුන්නේ. තෝදී මල. තෝදී මැරුණට පස්සේ බොහොම ටික කාලෙකින් සුභ පාරේ යනකොට කරත්තේ නැගලා පාරේ යනකොට මේ පාරයින් ඉන්නවා පොඩි කුක්කෙක්. මේ කුක්කා සුභව දැකලා මේ කරත්තේ පස්සේ දුවගෙන ආවා. එතකොට සුභටත් මේ කුක්කව දකින්නකොට නිකන් අමුතු ලෙන්ගතුකම හිතට ඇති වුණා. සුභ කරත්තේ නවත්තලා මේ කුක්කව ගත්තා. අරගෙන කරත්තෙට පටවගෙන ඔන්න කුක්කා ගෙදර ගෙනාවා. දැන් කුක්කා හැදෙන්නේ කොහෙද? මේ සුභ කියන සිටුවරයාගේ නිවසේ. මහා සිටු මන්දිරේ මේ බලු පැටියා විදිහට දැන් හැදෙනවා. මේ බලු පැටියත් මේ සිටු පවුලටම ගැලපෙන ඇවතුම් පැවතුම් තිබුණා. මේ බලු පැටිය කවදාවත් බිමට දාලා දැම්මට බත් කන්නේ නැහැ කියනවා. එයාට වෙනම තැටිය දෙන්න ඕන. ඊට පස්සේ මෙයා ලිබ්බකු වල එහෙම ගිහිල්ලා ජරාවට නිදාගන්නේ නැහැ කියනවා. මෙයා හොඳට මේ සැටියක තමයි නිදාගෙන තියෙන්නේ. ඊළඟට මිනිස්සෙකුට මේ අමුතු මේ ආරක්ෂකයෝ අවශ්‍ය නැහැ කියනවා. මේ කුක්කා ඉන්නවා නම් මිනිස්සෙකුට මේ සිටු මැදුරේ හතර මායිමට එන්න දෙන්නේ නැහැ බුරනවා. එතකොට මෙහෙම මේ බල්ලා හැදෙනවා. ওই කාලේ භාග්‍යතුන් වහන්සේත් වැඩම කරලා රජගහ නුවරට. බුදුරජාණන් වහන්සේ ගෙපිලි වලින් පිණ්ඩපාතේ වඩිද්දී දැන් සුභ සිටුවරයාගේ නිවසට. කලින් කාගේ නිවසද? තෝදෙයියගේ නිවස. දැන් ඒ නිවසේ ඉන්නේ සුභ කියලා සිටුවරයෙක්. මොන පිංගුතුනේ ඔහොම තමයි මේ ලෝකෙ වෙන්නේ. අපි මේ කාලේ ඉන්නවා. අපේ නම්ගොත් මේ කාලේ කතා කරනවා. තව අවුරුදු 50ක් 60ක් ගියාම අපේ නම්ගොත් කතාවක් නැහැ. මේ පරිසරයේ යම් යම් විදිහට වෙනස් වෙලා මේ පරිසර තියෙයි. මේ වගේ වෙන වෙන අය ගැන කතා කරයි. ඕක තමයි මේ ජීවිතේට වෙන්නේ. දැන් තෝදෙයියගේ සිටු මන්දිරේ නෙවෙයි දැන් කවුද ඒකේ ඉන්නේ? සුභ කියන සිටුවරයාගේ මන්දිරේ. සුභ සිටුවරයාගේ මන්දිරේ ළඟට බුදුරජාන් වහන්සේ යනකොටම මෙන්න අර කුක්කා බුරන්න ගත්තා. භාග්‍යතුන් වහන්සේ මේ කුක්කගේ ජීවිතේ බලනවා. බලලා භාග්‍යතුන් වහන්සේ සිනහවක් පහල කරලා මෙන්න මෙහෙම කිව්වා. හනේ හනේ තෝදෙයිය. ඔහේ ඉස්සරත් මෙතෙක් ආවහම අපට බිරුවා. දැනුත් ඔහේ බුරනවා නේ කිව්වා. එහෙම කිව්වා විතරයි බලු කුක්කට හොඳටම හිත රිදුනා. බලු කුක්කා කර කියා ගන්න දෙයක් නැතුව කර බාගෙන ගිහිල්ලා ලිබ්බොක්ගේ වකුටු වෙලා හිතේ අමාරුවට නිදාගත්තා. දැන් එදා සුභ රාජ්‍ය සේවයට ගිහිල්ලා එනකොට අනේ කුක්කා වෙනදට නැති ඇවතුම් පැවතුම් බත් එක කාලානේ ලිබ්බොක්කේ නිදි. මේ කාරණේ පැහැදිලි කරගත්තා. ඉතින් කාරණේ පැහැදිලි කරගත්තාම බුදුරජාන් වහන්සේ මේ බලු කුක්කාට තමන්ගේ තාත්තගේ නමින් කතා කරාය කියන කාරණේ අහන්න ලැබිලා සුභ සිටුවරයා කිපුණා. කිපිච්ච හිතින් බුදුරජාන් වහන්සේ ළඟට ගියා. භාග්‍යතුන් වහන්සේ වදාලා තරුණය ඔය ඉන්නේ ඔබේ පියා. සැකහැර දැනගන්න මං කියන දේ කරන්න කිව්වා. දිය නොමුසු අමු කිරෙන් හදපු හොඳ කිරිබතක් ඔය කුක්කට කවන්න කිව්වා. ඕක කෑවට පස්සේ කිරිවල තියෙන මතේට ඕකට නිින්ද ඒවි. යාන්තම් නිදි කිරනකොට කනට කරලා කියන්න කිව්වා තාත්තේ තාත්තා මට නොදී යම් වස්තුවක් හැංගුවනම් ඒ වස්තුව කොහෙද තාත්තේ කියලා අහන්න කිව්වා. එතකොට මං කියන දේ ඇත්ත නැත්ද ඔබටම බලාගන්න පුළුවන් කිව්වා. අනේ මේ සුබ කළා මේක. කළාම පින්වතුනේ අර කුක්කා නිදි කලන්තෙන්ම එහෙම්ම නැගිට්ට වත්තේ තිබ්බ ගහක් ළඟට ගිහිල්ලා හාරන්න ගත්තා. එතකොට සුබ එතන සේවකයෝ ලව්ව හාරනවා. හාරපුවම මෙන්න මතුවෙනවා හංගල තිබුණු වස්තු. එදා සුබ භාග්‍යතුන් වහන්සේ ගැන හිත සතුටු කරගත්තා, පහදව ගත්තා. ජීවිතය ගැන ටිකක් බරට හිතන කෙනෙක් වුණා. සුබ මේ ජීවිතය දිහා
නිකන් මන්ද මානසික විදිහට බලන්න පටන් ගත්තේ නෑ එදා ඉඳලා. මොකද සුබට තේරුණා තාත්තා මහා සිටු මන්දිරයක උජාරුවට හිටියට දැන් බල්ලෙක් වෙලා. මේකද ජීවිතේ. සුබ එහෙම හිතනවා. එතකොට සුබට පේනවා මේ සමාජයේ ඇතැම්ම ඉන්නවා හරි ලස්සන කඩා හැලෙන රූප. ඇතැම්ම ඉන්නවා හරිම කැතයි. ඇතැම්ම ඉන්නවා හරි ධන සම්පත් තියෙනවා. ඇතැම්ම ඉන්නවා මේ එදා වේල හොයාගන්නේ බොහොම අමාරුයි. ඊළඟට ඇතැම් අය ඉන්නවා හරීම ව්‍යක්තයි. හරි ඥානවන්තයි. ඇතැම් ඉන්නවා හරිම මෝඩයි. ඇතැම් මිනිස්සු ඉන්නවා යම් තැනකට ගියාට පස්සේ මේ මිනිස්යාට හරි පිළිගැනීම. මහේශාක්‍යයි. හැබැයි ඇතැම් මිනිස්සෙක් මේ කිසි කෙනෙක් ගණන් ගන්න නැති විදිහට පැත්තකට වෙලා ඉන්න අල්පේශාක්‍ය මිනිස්සු. ඇතැම් මිනිස්සුන්ට ලෙඩ රෝග බහූලයි. පුංචි කාලේ ඉඳලා ලෙඩ වලට බෙහෙත් කරනවා. හැබැයි ඇතැම් මිනිස්සුන්ට ඉහෙන් බහින ලෙඩ නැහැ. මේක සුබ දැක්කා. සුබ භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මෙහෙම. ස්වාමීනි, ඇයි මේ සමාජයේ විෂමතාවයක්? ස්වාමීනි, ඇතැම්මු ලස්සනයි, ඇතැම්මු කැතයි. ඇතැම්මු ධනවත්, ඇතැම්මු නිර්ධනයි. ඇතැම්මුන්ට ලෙඩ බහුලයි, ඇතැම්මුන්ට ලෙඩ නැහැ. ඇතැම්මු මහේශාක්‍යයි, ඇතැම්මු අල්පේශාක්‍යයි. ඇතැම්මු ඥානවන්තයි, ඇතැම්මු මෝඩයි. ඇයි මේ? භාග්‍යතුන් වහන්සේ හරි ලස්සනට වදාලා. කම්මස්සකා මානව සත්තා. මානවකය මේ ලෝකේ සත්වයෝ ස්වකීය දේ කරගත්තේ කර්මය නොවේ. කම්ම යෝනි උපදින තැන තීරණය කරන්නේ කර්මයයි. කම්ම බන්ධු ඥාතියා කරගෙන ඉන්නේ කර්මයයි. කම්ම පටිසරණ පිළිසරණ කරගෙන ඉන්නේ කර්මයයි. කම්මේ සත්තේ විභජති යදිදං හීන පනීතත්තා. කර්මය තමයි හීන ප්‍රනීත වශයෙන් මේ සත්‍යව පිතන්නේ. එතකොට පින්වතුනි මේ කර්මය කියන බලපෑමට පින්වතුන්ලගේ ජීවිතේ, මගේ ජීවිතේ, අපි හැමෝගෙම ජීවිතේ යටත් නැද්ද? යටත් වෙලා තියෙන්නේ. මේක අපට කියලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. මේ කර්මය කියන බලපෑම කොයිතරම්නම් ජීවිතවලට මේ බලපවත්වනවද කියන එක මේ ධර්මයේ හැසිරෙන්න කැමති අය ඒ අයගේ ජීවිතවලට පවා මේ කර්ම බලපෑම ආපු හැටි හරි පුදුමයි. බුද්ධ කාලේ ස්වාමීන් වහන්සේ නමක් හරි ආසාවෙන් උන්වහන්සේ සිවුරු පරවගත්තේ. අද කාලේ වගේ නෙවෙයි පිටුතුනේ. බුද්ධ කාලේ අහසින් රහතුන් වඩිනවා, රහතුන් එර්දි පෙළහර පහනවා, රහතුන් ගැන කිතුගොස තියෙනවා. මේ ආදී නානා දේ සම්බුද්ධ ශාසනයේ ආශ්චර්ය තිබ්බ කාලෙනේ. මහාන වුණා. මහාන වෙලා ආසයි භාවනා කරන්නට. අනේ භාවනා කරන්න ගත්තට එක මොහොතකට එක නිමේෂයකට කුසලයක් ඇතුළේ හිත එකග වෙන්නේ නැහැ මේ ස්වාමීන් වහන්සේට. කරගන්න දෙයක් නැහැ. හැබැයි මේ ස්වාමීන් වහන්සේගේ තිබුණා හරි පුදුම සහගත දෙයක්. කොච්චර හිත තමන්ගේ මේ හිත කුසලයේ තුල එකඟ වුනේ නැතත් ධර්මයේ සැකකලේ නැහැ. කුසලයේ සැකකලේ නැහැ. ශාස්ත්‍රූන් වහන්සේව සැකකලේ නැහැ. ඊළඟට ඒ කුසල් වඩන වැඩපිළිවෙල අතහැරියෙත් නැහැ. උත්සාහ කළා එක දිගට. එක දිගට උත්සාහ කරලා අවස්ථා කීපෙකදීම මේ ස්වාමීන් වහන්සේ මැරෙන්න උත්සාහ කරලා තියෙනවා. මොකද මේ හිතට එන පීඩනේ දරා ගන්න බැරිව. ඒ තරම් වෙහසක් ආවේ ස්වාමීන් වහන්සේට. මට මතක විදිහට අවුරුදු 25ක් 25 අවුරුද්දක් පුරාවට ඒ ස්වාමීන් වහන්සේ සමාධි මාත්‍රයක්වත් ලැබුණේ නැහැ. හැබැයි අවසානයේ ඒ ස්වාමීන් වහන්සේ චිත්ත සමතය ඇති කරගත්තා. චිත්ත සමතය ඇති කරගෙන ඒ ස්වාමීන් වහන්සේට පුළුවන් වුණා මේ අරහත්ත්වේ සාක්ෂාත් කරලා සංසාරයෙන් නිදහස් වෙන්න. අවුරුදු 25ක් දුරට අල්ලන් හිටියා කියලා කියන්නේ මේ කුසල් වඩන වැඩපිළිවෙල හරියට තමන්ගේ හිතේ කුසලයක් පිහිටන්නේ නැතුව කොයිතරම් දක්ෂකමක්ද? බුදුරජාණන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේගේ ජීවිතය ආරම්භය මේ ස්වාමීන් වහන්සේගේ නම සප්පදාස.
සප්පදාස ස්වාමීන් වහන්සේගේ ජීවිතයේ ආරම්භය බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි සප්පදාසට ඕක උනේ කාශ්‍යප බුද්ධ කාලයේ එක භික්ෂුවක් කාමයේ පෙළඹෙව්වා. කාශ්‍යප බුද්ධ ශාසනයේ කාලේ එකට යාළු හිතවත් භික්ෂුවක් හිටියා. ඒ භික්ෂුවට මේ ගිහි ජීවිතේ ಗುಣ කියලා තියෙනවා. මේ පැවිද්දට වඩා මේ ගිහිව හිටියා නම් කොච්චර එකද කියලා ගිහි ජීවිතේ ಗುಣ කියලා අර ස්වාමීන් වහන්සේට වෙහෙසක් ඇති වෙලා තියෙනවා. එදා ඒ උතුම් පැවිද්දාට ගිහි ජීවිතේ ಗುಣ කියූ නිසා ඒකේ කර්ම විපාක කියනවා මේ කරකැවිලා ආවේ 25 අවුරුද්දක් තමන් ගුණ දහම් වඩන්න කැමති වුණාට හිත පිහිටන්නේ. හැබැයි අත් නොහැර ගුණ දහම් වඩන්න මහන්සි ගත්ත නිසා අවසානයේ ජය ගත්තා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ගාථාවක් වදාලා යෝචේවස්ස සතං ජීවේ කුසීතෝ හීන වීරියෝ ඒකාහං ජීවිතං සෙය්‍යෝ විරියමාර භතු දල්හං. බුදුරජාණන් වහන්සේ වදාලා යම් කෙනෙක් නිවන් මගේ හැසිරෙන්න උත්සාහයක් නැතිව ගුණදහම් වඩන්ට වීරියක් නැතිව අවුරුදු 100ක් ජීවත් වෙනවට වඩා දැඩි වීරියකින් ධර්මයේ හැසිරෙමින් හොඳින් සමත විදර්ශනා වඩමින් ගත කරන එකම එක ජීවිතයක් ශ්‍රේෂ්ඨයි. එකම එක දවසත් ශ්‍රේෂ්ඨයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ වීරිය ගැන. අපි මේ කාලේ ධම්මෝසද වැඩසටහනින් ඉගෙන ගන්න පින්වතුනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැනනේ. ඒ තමයි අපිව මේ සියලු දුක් වලින් නිදහස් කරවන ප්‍රතිපදාව. ওই ප්‍රතිපදාවේ අපි අංග කිහිපයක්ම ඉගෙන ගත්තා. අපි ගත්තොත් එහෙම ප්‍රඥා ස්කන්ධයට අයිති සම්මා දිට්ඨි සම්මා සංකල්ප කියන මාර්ගාංග දෙක ගැන අපි විස්තර වශයෙන් ඉගෙන ගත්තා. ඊළඟට සීලස්කන්ධයට අයිති සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන කරුණු ඉගෙන ගත්තා. අද අපිට ඉගෙන ගන්න තියෙන්නේ සමාධි ස්කන්ධයට අයිති මේ ආරෂ්ඨාංග මාර්ගයේ විශේෂ මාර්ගාංගයක්. ඒ තමයි සම්මා වායාම. ඇයි මේකට විශේෂ මාර්ගාංගයක් කියලා මා කිව්වේ? සියලු මාර්ගාංග උපදව ගන්නට මේ සම්මා වායාම කියන මාර්ගාංගය හේතු වෙනවා. සියලු මාර්ගාංග උපදව ගන්නට හේතු වෙන මේ තවත් මාර්ගාංගයක් ගැන අපි ඉගෙන ගත්තානේ. ඒ තමයි සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය තමයි පූර්ව අංගය වෙන්නේ. ඊළඟට සියලු මාර්ගාංග උපදව ගන්න උදව් වෙනවා සම්මා වායාමය. සම්මා වායාමය කියන එක අපි සාමාන්‍යයෙන් තෝරගත්තොත් එහෙම මේ හරි වෑයම, නිවැරදි වෑයම කියන අදහස තියෙන්නේ. මොකක්ද සම්මා වායාම කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. කතමෝච සම්මා වායාමෝ. මොකක්ද සම්මා වායාමය කියලා කියන්නේ? ඉද බික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය. මෙහිලා භික්ෂුව නූපන් පාපී අකුසල් දහම් නූපද වීම පිණිස ඉපදිලා නැති පාපී අකුසල් උපද්දවන්නේ නැතුව ඉන්ට චන්දං ජනේති කැමැත්ත උපදවනවා. වායමති ඒකට වෑයම් කරනවා. විරියං ආරභති වීරිය ආරම්භ කරනවා. චිත්තම් පග්ගණ්හාති හිත ඒ උදෙසා දැඩි කරගන්නවා. පදහති වීරිය වඩනවා. ඔන්න එකයි. උපන්නානම් පාපකානං අකුසලානං ධම්මානං පහනාය. තමන්ගේ ජීවිතය තුළ ඉපදිලා තියෙන තමන්ව දුකට ඇදලා දාන පාපී අකුසල් දුරු කිරීම පිණිස ප්‍රහාණය කිරීම පිණිස ඔහු චන්දං ජනේති කැමැත්ත උපදවයි. වායමති වෑයම් කරයි. විරියං ආරභති වීරිය ආරම්භයි. චිත්තම් පග්ගණ්හාති සිත දැඩි කොට ගනී. පදහති ඒ උදෙසාම ඔහු වීරිය කරයි. එතකොට දෙකයි. අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය. නූපන් කුසල් දහම් උපදව ගැනීම පිණිසත් ඔහු කැමැත්ත උපදවනවා, වෑයම් කරනවා, වීරිය ආරම්භ කරනවා, සිත දැඩිකට ගන්නවා, බලවත් වීරිය කරනවා.
uppannānaṁ කුසලානං ධම්මානං ඨිතියා. හතරවෙනි කාරණය තමයි උපන්න කුසල් දහම් ඨිතියා පවත්ව ගන්නට අසම්මෝසාය. ඒ කුසල් දහම් වල මුලා නොවීම පිණිස බිහියෝ භාවාය. ඒවා වැඩි කරගන්නට වේපුල්ලාය විපුල බවට පත් කරගන්නට භාවනාය පාරිපූර්ණියා. භාවනා වශයෙන් හොඳට වඩලා පරිපූර්ණ කරගන්නට චන්දං ජනේති කැමැත්ත උපදවනවා, වායමති වෑයම් කරනවා, විරියං ආරභති වීරිය ආරම්භ කරනවා, චිත්තම් පග්ගණ්හාති හිත දැඩිකට ගන්නවා, පදහති බලවත්ව වීරිය කරනවා. ඕනෝකට තමයි සම්මා වායාම කියන්නේ. එතකොට සම්මා වායාම කිව්වම එතන මූලික වශයෙන් කාරණා හතරක් අඩංගු වෙනවා. ඒ කාරණා හතර උදෙසා තියෙන අත් නොහැරින වීරිය. දැන් සප්පදාස ස්වාමීන් වහන්සේගේ තිබ්බේ පින්වතුනි. අවුරුදු 25ක් අත්හැරියේ නෑනේ. ධර්මයේ දැනගත්තට පස්සේ තමයි යාට අත්හැරෙන්නේ නැතුව වීරිය කරන්න පුළුවන්. මොකද අපි දන්නේ නෑ පින්වතුනි අපට කොහොම කර්ම බලපෑමක් තියෙනවද? අපේ ඉන්ද්‍රිය ධර්ම කොහොමද වැඩිලා තියෙන්නේ? මේ මුකුත් අපි දන්නේ ඒ නොදැන ඉන්න කෙනා නමුත් මේ චිත්තාභ්‍යන්තරයේ මෙහෙම එකක් තියෙන්නේ කියලා දන්නවනම් එයා මේ යහපත පිණිස බලවත් වීරිය වඩන්න ඕන. මොකද හේතුව යහපත පිණිස නම් කොච්චර වීරිය කරත් කමක් නැහැ. ඊළඟට මේ යහපත පිණිස තියෙන දේ ලේසියෙන් ලබා ගන්න පුළුවන් එකකුත් නෙමෙයි. බුද්ධ දේශනාවේ තියෙනවා සුකරාණි අසාදූනි යත්තවේ අහිතානිච. තමන්ට අයහපත පිණිස පවතින දේ කරගන්න හරි ලේසි කිව්වා. යං වේ සුඛංච සාදුංච. හැබැයි යමක් තමන්ට සැප පිණිස හේතු වෙනවා නම් යමක් තමන්ට යහපත පිණිස හේතු වෙනවා නම් තන් මේ පරම දුක් කරන් ඒ જાතියේ ඒවා කරගන්න එක අන්තිම අමාරු වැඩේ කිව්වා. ඒක හරි අමාරුයි. එතකොට මේ සම්මා වායාමයේ යම් කෙනෙකුට තියෙනවා නම් ඒ සම්මා වායාමයේ තුල ඔහු කරන්නේ අකුසල් තවනවා. අකුසල් තවනවා කියලා කියන්නේ අකුසලයේ කියන එක පෙළලා දුරු කරන්න මහන්සි ගන්නවා. ඔය තවන අර්ථයෙන් තමයි මේකට වායාම කියලා කියන්නේ. පදහනට්ඨේන තවනවා කියන අදහසින්. මේ ගැන හොඳට තේරුම් ගන්න පුළුවන් අපට මේ උරංග සූත්‍රයේ සුත්ත නිපාතේ උරංග සූත්‍රයේ මේ වීර්යය කියන එක අපිට තෝරගන්න මේ බහූපකාර වෙන කාරණාවක් තියෙනවා. එහි බුදුරජාන් වහන්සේ වදාලා ශ්‍රාවකෙකුට තියෙන්න ඕන වීර්යය කොහොම එකක්ද? යෝ නාච්චසාරි. ඒ වීර්යය ඔහුගේ තියෙන වීර්යය යෝ නාච්චසාරි න පච්චසාරි. උගුල ගන්න බැරි එකක් නෙමෙයි. හැබැයි ඔහුගේ තියෙන වීර්යය කිසිම විදිහකින් අතහරින්නේ නැති එකක්. අත් නොහරිනා වීරියක්. ඒ අත් නොහරිනා වීරිය කියන්නේ ඒකට තියෙන්න ඕන හොඳ අදිෂ්ඨානයක්. ඒ අදිෂ්ඨානයත් එක්ක තියෙන වීරිය. ඒ අදිෂ්ඨානයත් එක්ක තියෙනවා නම් වීරියක් ඒ වීරියට තමයි කියන්නේ අපි සම්මා වායාමය කියලා. කොමකටද ඔහු අදිෂ්ඨාන කරන්නේ? තමන්ගේ චිත්තාභ්‍යන්තරේ තාම හට නොගත් අකුසල් තියෙනවා නම් ඒව හටගන්න දෙන්නේ නෑ මම කියලා ඔහු මුලින්ම කරන්නේ කැමැත්තක් ඔබදනවා. මන්නම් අකුසල් හටගන්න දෙන්නේ මන් තුල ඉපදිලා නැති අකුසල් මං හටගන්න දෙන්නේ කියලා මුලින්ම කරන්නේ මොකද්ද? කැමැත්ත ඇති කරගන්නේ. ඊළඟට මන් තුල ඉපදිලා තියෙන අකුසල් මං ප්‍රහාණය කරනවා කියලා කැමැත්තක් ඇති කරගන්නවා. මන් තුල ඉපදිලා තියෙන කුසල් මං රැකගන්නවා, රැකගෙන ඒවා දියුණු කරගන්නවා කියලා කැමැත්තක් ඇති කරගන්නවා. ඊළඟට මංගාව තාම ඉපදිච්ච නැති කුසල් මං කොහොම හරි උපදව ගන්නවා. ඒ කුසල් උපදින වැඩපිළිවෙලින් මං කුසල් උපදව ගන්නවා කියලා මුලින්ම කැමැත්ත ඇති කරගන්නේ. ඒ කැමැත්ත ඇති කරගත්ත කෙනා ඒ කැමැත්ත නිසා වෑයම් කරනවා. ඒ උදෙසා වෑයම් කරනවා. ඒ වෑයම ගැන තමයි අර දේශනාවේ තියෙන්නේ. ඒ වෑයමේ ස්වභාවය තමයි කියනවා. කිසිම විදිහකින් අතහරින්නේ නැහැ. අත් නොහැර වෑයම් කරනවා. ඒ වෑයම් කරන කෙනා
විරියං ආරභති හැම තිස්සෙම ඒ උදෙසා වීරිය ආරම්භ කරලා ඉන්නේ. ශ්‍රාවකයෙකුගේ වීරිය ස්වභාවය එහෙම එකක්. බුද්ධ දේශනාවේ තියෙනවා ඔහුගේ වීරිය ස්වභාවය හරියට මේ වගේ කියනවා. ගොවියෙකුට වුවමනා කළා ගොවියෙකුට අවශ්‍ය වුණා තමන්ගේ හරකාව නියර මැදින් මේ කොබුර දිගේ නියර මැදින් එහා පැත්තට අරගෙන යන්න. එතකොට ගොවියට තියෙන අවශ්‍යතාවය මොකද්ද? මෙගොඩින් එගොඩට හරකව අරන් යන්න ඕන. හැබැයි අරන් යන්න බාධාවක් තියෙනවා. ඒ බාධාව මොකද්ද? හරකට උවමනාවන්නේ ඒ ගමන යන්න. හරකට උවමනාව තියෙන්නේ මොකද්ද පින්වතුනි? මේ නියරින් දෙපැත්තේ තියෙනවා ගොයන් ඇවිලා. හරක හරි ආසයි නෝෑ ගොයන් කන්න. එතකොට හරකට තියෙන කැමැත්ත මොකද්ද? ගොයම කන්න. හැබැයි ස්වාමියාට තියෙන අවශ්‍යතාවය මොකද්ද? මේ හරකව නියර දිගේ එහා පැත්තට අරන් යන්න. එතකොට අපි හරකගේ ස්වභාවය දැනගන්න ඕන. අපේ අවශ්‍යතාවයත් දැනගන්න ඕන. එතකොට මේ ස්වාමියා කරනවා කියන්නේ මුලින්ම මේ හරකව මං එගොඩට අරගෙන යන්න ඕන කියන අදහස ඇති කරගන්නවා. ඒ උදෙසා වෑයම් කරලා වැඩේ පටන් ගන්නවා. දැන් වැඩේ පටන් ගන්නවා කියන එකනේ අපි ඉගෙන ගත්තේ විරියන් ආරභති කියලා. වීරිය ආරම්භව ඕන්න දැන් හරකව දක්කා යනවා. දක්කන් යද්දී හරකට උවමනාවක් නැහැ නේ පිංගුතුනේ නියරේ යන්න. හරකා ඉක්මනට ප්‍රමාදයක් වුණ ගමන් කරන්නේ ගොයමට කට ගහනවා. ගොයමට කට ගහපු ගමන් පිටිපස්සෙන් යන මිනිසයාට උවමනාව තියෙන්න ඕන. නෑ මම මේ හරකව ගොයන් කන්ට නෙවෙයි එක්කාවේ. මං හරකව අරගෙන යන්නේ එගඩටයි කියන ඉලක්කේ හිතේ දැඩිව තියෙන්න ඕන. දැඩි අදිෂ්ඨානයක් තියෙන්න ඕන. මං කුමක් පිණිසද මේ වැඩේ කරන්නේ කියලා. ඒක අමතක වුණොත් ඔක්කොම ඉවරයි. ඒක අමතක වුණොත් ඔන්න ස්වාමියා කියයි ආයෙනම් පුතේ කමක් නෑ ගොයන් ටිකක් කාපන්. උඹ කනකම් මං ඉන්නම් කියලා. ස්වාමියාට උවමනාව තියෙනවා නම් ඒ ස්වාමියා හරකට වැරෙන් කෝටුවෙන් ගහනවා. ගහලා තමන් කරන්නේ මොන වැඩේද කියලා හරකට මතක් කරලා දෙනවා. එතකොට ඔන්න හරක ආයෙ යන්න පටන් ගන්නවා. යන්න පටන් ගද්දී හරක හිතේ තදින් තියාගනීද? අනේ නෑ. ආයෙ මූට අමතක වෙනවා. ආයෙ තනකොළ කන්න ලැහැත් වෙනවා. එතකොට ආයෙ ගහන්න ඕන. මෙහෙම ගුටි ගගහ නේද මේ හරක වරයි යන්න ඕන. එහෙම අරගෙන යන්න ඕන. හිතුවක්කාරුණු ටිකක් සැරට ගහන්න ඕන. එහෙම තමයි මේ හරක වරගෙන යන්නේ. ඕන්න ඔය වගේමයි කියනවා. භික්ෂුවට වමනාවක් තියෙන්න ඕන. තමන් ගාව තමන් තුල තියෙනවා නම් පාපී අකුසල් ඒ අකුසල් දුරු කරන්න. ඒක තමයි යාගේ වැඩේ. එයාට තියෙන වමනාව, එයාගේ ඉලක්කය. ඊළඟට තමන් ගාව ඉපදිලා නැති පාපී අකුසල් උපදින්න දෙන්නේ නැතුව ඉන්න එක. ඒක තමයි ඉලක්කය. එතකොට ඒ ඉලක්කය අමතක කරගන්නේ නැතුව පුරුදු කරන්න ඕන. ඊළඟට තමන් ගාව තියෙනවා නම් ඉපදිච්ච කුසල් ඒ කුසල් දහම් රැක ගන්න ඕන, ඒවා දියුණු කර ගන්න ඕන කියන ඉලක්කය යාට තියෙන්න ඕන. ඉපදිච්ච යම් කුසල් තියෙනවා නම් ඒ කුසල් දහම් මේ නූපදිච්ච යම් කුසල් තියෙනවා නම් ඒ කුසල් දහම් උපදව ගන්න ඕන කියලා. එයාට කැමැත්තක් තියෙන්න ඕන. ඒ ඉලක්කයෙන් යුතුව ඔහු වාසය කරන්න ඕන. ඒකනේ පින්වතුනි මං කිව්වේ මේ ආරෂ්ඨාංග මාර්ගය තුල තියෙන වැදගත් අංගයක් අද ඉගෙන ගන්න කියලා. එතකොට මේ අංගයෙන් තමයි යම් කෙනෙක් තුල ඔන්න සම්මා දිට්ඨිය මේ දැන් සම්මා දිට්ඨිය පරිපූර්ණත්වයට කරා ගිහිල්ලා නැහැ. සම්මා දිට්ඨිය ඔහු තුල ඉපදිලා තියෙනවා. ඒ උපන්න සම්මා දිට්ඨිය ඔහු ආරක්ෂා කර ගන්න ඕන. ඒක දියුණු කර ගන්න ඕන. සම්මා දිට්ඨිය නැතිවීම පිණිස යම් පාපී පවිතු දේවල් උපදිනවා නම් ඒව උපදින්න නොදී රැක ගන්න ඕන. ඊළඟට ඔන්න මේ
තමන්ගේ වචනය පරිස්සම් කර ගැනීම සම්මා වාචා. බොරු කියන එක, කේලම් කියන එක, හිස් වචන කියන එක, පරුස වචන කියන එක තමන් ළඟ යම් පමණකට හෝ තියෙනවා නම් ඒව දුරු කරගන්න මහන්සි ගන්න ඕන. තමන් ගාව තියෙනවා නම් යම් ස්වභාවයක් බොරු කීමෙන් මේ කේලමින් ආදීන් වැළකීලා ඉන්න ඒක රැක ගන්න ඕන. තමන් ගාව ඉපදිලා නැති ඒ උතුම් ගුණය දැන් අපි මේ සීලය ගැන ඉගෙන ගන්නකොට බොරු කීමෙන් වළකින්නේ කොහොමද කියලා අපි ඉගෙන ගත්තා. ඊළඟට හිස් වචන කීමෙන් වළකින්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා. ආන්ගේ ගුණධර්ම අනේ මං ඇති කර ගන්නට කියලා කැමති වෙන්න ඕනේ. ඇති කරගත්ත ගුණධර්මේ හොඳට ආරක්ෂා කරගන්න ඕන. එතකොට මේ සම්මා වායාම උදව් වෙලා තමයි අපි ඉතිරි සියලු මාර්ගංග දියුණු කරගන්නේ. බුදුරජාණන් වහන්සේ මේ වීරිය හරියට වර්ණනා කළා. එක් අවස්ථාවක ගෝසිංග කියන සල්වනේ අපගේ ආනන්ද මහතෙරුන් වහන්සේත් සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, මහා කස්සප මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ, මන්තානිපුත්ත පුන්න මහරහතන් වහන්සේ ආදී මේ රහතන් වහන්සේලා බොහෝ දෙනෙක් වැඩ හිටියා ගෝසිංග කියන සාලවනේ. ඔය ගෝසිංග සල්වනේ ඒ කාලේ මල් පිරිලා හරි මේ මල් පිපිලා ගස්වල හරි ලස්සනයි කියනවා. එතකොට මේ රහතන් වහන්සේලා ඔක්කොම ආනන්ද ස්වාමීන් වහන්සේත් ඇතුළුව මේ රහතන් වහන්සේලා එකතු වුණා. එකතු වෙලා දැන් දහම් කතාව. එතකොට මේ පිළිසඳර කතාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන්. සාරිපුත්තයන් වහන්සේ මේ ගෝසිංග සල්වනේ හරි හැඩයි නොවේ මල් පිපිලා. ස්වාමීනි මේ හැඩ වූ ගෝසිංග සල්වනේ තවත් හැඩ වෙන්නේ කොයි වගේ භික්ෂුවක් හිටියොත්ද? කිව්වා එතුණි හොඳ ප්‍රඥාවන්ත ප්‍රඥාවෙන් කුසල අකුසල් දකින්න ප්‍රඥාවෙන් ජීවිතේ හට ගැනීමත් නැතිවීමත් දකින්න අන්න එහෙම ප්‍රඥාවන්ත භික්ෂුවක් නිසා ගෝසිංග සල්වනේ ලස්සන වෙනවා කිව්වා. මුගලන් මහරහතන් වහන්සේගෙමත් ඇහුවා. මුගලන් මහරහතන් වහන්සේ කියනවා මේ තමන්ගේ හිත වසඟයට පත් කරගත් චිත්ත වසී භාවයට පත් වෙච්චි ආන්ගේබඳු වීරියවන්ත භික්ෂුවක් නිසා මේ ගෝසිංග සල්වනේ ලස්සන වෙනවා කිව්වා. අනුරුද්ධ මහරහතන් වහන්සේගෙන් අහනකොට අනුරුද්ධ මහරහතන් වහන්සේ කියනවා මේ දිවස් නුවණ උපදවගෙන මේ සත්‍යයන්ගේ චුතියත් උපතත් දකින භික්ෂුවක් නිසා මේ ගෝසිංග සල්වනේ ලස්සන වෙනවා කිව්වා. අපගේ මන්තානිපුත්ත පුන්න තෙරුන් වහන්සේ කිව්වා හොඳට දහම් කතාවෙන් යුක්තව දහම් මනසකාරයෙන් යුක්තව වාසය කරන භික්ෂුව නිසා මේ ගෝසිංග සල්වනේ ලස්සන වෙනවා කිව්වා. මහා කස්සප මහරහතන් වහන්සේ කියනවා මේ දුත ගුණ දරන භික්ෂුව නිසා මේ ගෝසිංග සල්වනේ ලස්සන වෙනවා. මෙහෙම මේ කාරණා කතා කරගත්තා. මේ කරුණ ඔක්කොම කතා කරගෙන බුදුරජාන් වහන්සේ ළඟට යනවා මේ මහතෙරුන් වහන්සේලා. භාග්‍යතුන් වහන්සේ ළඟදීත් ඔය කාරණා ටික ඔක්කොම මෙහෙම කිව්වා. එතකොට බුදුරජාන් වහන්සේ වදාලා සාදු සාදු මහණෙනි. ඔය කියපු කාරණා ඔක්කොම සුභාසිත. හැබැයි මහණෙනි මගේ කාරණේත් මතක තියාගන්න කිව්වා. මේ ගෝසිංග සල්වනේ ලස්සන වෙන්නේ මෙන්න මෙහෙම භික්ෂුවකින් කිව්වා. මගේ ශරීරයේ තියෙන ලේ මස් වියලී යෙතොත් වියලී ඒවා සම් මස් නහර ආදිය ඉතිරි වෙතොත් ඉතිරි වේවා. මම යම් වීරියකින් යම් පරාක්‍රමයකින් උපදවා ගත යුතු කුසල් ඇද්ද ඒ කුසල් දහම් උපදවාගෙන මිසක් යම් වීරියකින් පරාක්‍රමයකින් දුරු කළ යුතු අකුසල් ඇද්ද ඒ අකුසල් දුරු කරලා මිසක් මම නම් නැගිටින්නේ නෑ කියලා පළඟක් බැඳගෙන වාඩි වෙනවා නම් යම් භික්ෂුවක් ආන්ගේ වීරියවන්තයා නිසා මේ ගෝසිංග සාරවනේ හරි ලස්සන වෙනවා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ ගොඩාක් වර්ණනා කළේ මොකද්ද? වීරියවන්තකම. වීරිය. අකුසල් දුරු කරලා කුසල් වඩන්න තියෙන වීරිය. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මහණෙනි
යම් භික්ෂුවකට වීරියවන්තයා කියලා කියන්න පුළුවන්නේ ඒ භික්ෂුව මෙහෙම කටයුතු කරනවා නම් කියනවා. ඒ කිව්වේ ඒ භික්ෂුව ඇවිදිමින් ඉන්නකොට ඒ භික්ෂුවගේ හිතේ යම් අකුසලයක් හටගන්නවා. ඒ ඇවිදිමින් ඉන්න භික්ෂුව ඒ අකුසලය වෙන ඉරියව්වකට අරගෙන යන්නේ නැත්තම් ඇවිදින ඉරියව්වේදී මේ අකුසලේ නසනවා නම් අන්න ඒ භික්ෂුව වීරියවන්තයි කිව්වා. යම් භික්ෂුවක් වාඩි වෙලා ඉන්නකොට ඔන්න අකුසල් හිතුවිලි හට ගන්නවා. ඒ අකුසලය ඒ භික්ෂුව වාඩි වෙලා ඉද්දිම නසනවා නම් ආයේ නැගිටින ඉරියව්වකට හෝ වෙනත් ඉරියව්වකට ඒක ගන්නෙ නැත්තම් අන්න වීරියවන්තයි කිව්වා. හාන්සි වෙලා සැතපෙන ඉරියව්වෙන් ඉන්න භික්ෂුවකට සැතපීන්දී අකුසලයක් හට ගන්නවා. ඒ අකුසලයේ ඒ භික්ෂුව වෙනත් ඉරියව්වකට අරගෙන යන්නේ නැත්තම් අන්න එයා වීරියවන්තයා කිව්වා. මේ හිටගෙන ඉන්න භික්ෂුවට හිටගෙන ඉඳිද්දී අකුසල් විතර්කයක් හට ගන්නවා. භික්ෂුව වෙන ඉරියව්වකට ඒ අකුසලයේ අරගෙන යන්නේ නැහැ. හිටගෙන මේක නසනවා. අන්නේ භික්ෂුවයි වීරියවන්තයා. සම්බුද්ධ ශාසනය පිංගුතුනේ ඒ බඳු වීරියවන්තයන්ගෙන් තමයි සෝභමාන උනේ. දුෂ්කර අවස්ථාවෙත් ඉතා දුෂ්කර අවස්ථාවලත් මේ සම්බුද්ධ ශාසනයේ භික්ෂූන් කුසල් වැඩීම කියන එක අතහැරියේ නෑ. ඉතාම දුෂ්කර අවස්ථාවලත් කුසල් වැඩීම අතහැරියේ නෑ. හරි පුදුම සහගත සිදුවීම බුද්ධ ශාසනයේ නිසා තියෙනවා. ඒව ඇත්තටම සංඝ අභූත මේ සංගරුවනේ තියෙන අద్භූත දේවල්. ඒක අවස්ථාවක මට මතක විදිහට 39ක් වාසාවාසයේ පිණිස ආරාධනා ලැබිලා එක්තරා වනගත සෙනසුනකට වැඩම කළා. ඒ වනාන්තරයේ මිනිස්සු ඈතින් ඈත කුටි හදලා දුන්නා. පොඩිවට తాවකාලිකව කුටි හැදුවේ. මේ කුටිවල දැන් මේ වස්සානේ ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා. එතකොට වස් එළඹිච්ච දවසේ ඒ 39 ගේම වැඩිහිටි ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේලාට අවවාදයක් කළා. ආයුෂ්මතුනි, අපි මේ වස්සානේ අවසන් වෙන්න කලින් අපේ ධර්මයේ හැසිරීමේ යම් අරමුණක් ඇද්ද ඒක සඵල කරගමු. ඒකට හරියට බාධා වෙන දෙයක් ආයුෂ්මතුනි මේ කතාව. ඒ නිසා මා කල්පනා කළා මේ 4 මාසේ අපි කතා නොකර ඉමු. අපි මේ සතියකට වතාවක් විතරක් රැයක් 5 වෙනකන් දහම් කතාවෙන් කල් ගෙවමු. අනිත් වෙලාවට කතා බහක් ඕනේ නැත කියලා. එතකොට එකිනෙකාට බාධා නොවේවා කියන අදහසින් කිසිම කෙනෙක් කතා කළේ නැහැ. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා දැන් මේ සෙනසුනේ වැඩ වාසය කරනවා. දානෙට මේ එක ස්වාමීන් වහන්සේ නමක් දාන වෙලාවට ගෙඩිය ගහනවා. ඒ ගෙඩිය ගහපුවම ඔන්න ස්වාමීන් වහන්සේලා පොලිමට දාන්නට වඩිනවා. දම්පිලි අරගෙන දානේ වළඳලා ඒ අනුමෝදනා ආදී සිද්ධ කරද්දී යම් බණපදයක් කියන වැරෙන්න වෙන කිසිම කතාවක් නැහැ. ඒ ඔහොම කාලේ ගත වෙනකොට මේ කැලේ හිටියා දරුණු ව්‍යාග්‍රයෙක්. ওই ව්‍යාග්‍රයාට මේ කැලේ සෙනසුන් හදාගෙන භික්ෂුන් ඉන්නවා කියන එක ඉව වැටුණා. කෙළවරේම කුටියේ ඉන්න ස්වාමීන් වහන්සේව එක රැයක ඇවිල්ලා මේ ව්‍යාග්‍රය දැහැගත්තා. දැහැගෙන මේ ස්වාමීන් වහන්සේව මරාගෙන ඇදගෙන ගියා. දැන් ඊළඟ දවසේ ගෙඩිය ගහනකොට එක ස්වාමීන් වහන්සේ නම කඩුයි. දානේ වළඳලා ඉවර වෙලා ස්වාමීන් වහන්සේලා ඒ ස්වාමීන් වහන්සේ හිටපු කුටියට වැඩම කළා. අනේ යනකොට තියෙනවා ව්‍යාග්‍රේ කාපු අඩිපාරවල් කුටිය වටේ. තේරුම් ගත්තා ව්‍යාග්‍රේ කැවිල්ලා මේ ස්වාමීන් වහන්සේ ජීවිතේට අනතුරක් කරලා. එතකොට මහතෙරුන් වහන්සේ එතන හිටපු වැඩිහිටි ස්වාමීන් වහන්සේ කිව්වා ආයුෂ්මතුනි අපි මේ ව්‍යාග්‍රයාගේ අනතුරින් අපි බේරෙන්න ඕන. ඒ නිසා ආයුෂ්මතුනි අද ඉඳලා හොඳ කල්පනාවෙන් ඉන්න. ඔය ව්‍යාග්‍රය ආයි පුරුද්දට ඒවි. යම් ස්වාමීන් වහන්සේ නමගේ කුටියට ව්‍යාග්‍රය ආවොත් එහෙම හොඳට හඬ නගලා මේ උදව් ඉල්ලලා කෑ ගහන්න.
එතකොට අපි දඬු මුගුරු අරගෙන පන්දන් අරගෙන එනකොට ව්‍යාග්‍රය බය වෙයි කියලා. ඉතින් ගමේ මිනිස්සුන්ට දැනුවත් කරලා මේ කටයුතු සූදානම් කළා. ඔන්න එදා මේ ව්‍යාග්‍රය එක ස්වාමීන් වහන්සේ නමකගේ කුටියට පැන්නා. ඒ කුටියට ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේව ඩැහැගත්ත. ඩැහැ ගන්නකොට මේ ස්වාමීන් වහන්සේ විලාප තියලා කෑ ගැහුවා. ඒ ස්වාමීන් වහන්සේ කෑ ගහන හඬට අනිත් භික්ෂුන් වහන්සේලා ඔක්කොම එකතු වුණා. ඒක රාශි වුණාට පින්වතුනි මේ ව්‍යාග්‍රය බය වුණා. ගමේ මිනිස්සු මේ පොළු අරගෙන පන්දන් අරගෙන වට වුණා. ව්‍යාග්‍රය බය වුණා. හැබැයි ගොදුර අතහැරියේ නැහැ. මේ ව්‍යාග්‍රය දැන් අර ස්වාමීන් වහන්සේව ඇදගෙන යනවා. ඒ ඇදගෙන යද්දී අනිත් ස්වාමීන් වහන්සේලා මේ මිනිස්සු මේ ව්‍යාග්‍රයව බය කරන්න කෑ ගගහ පස්සෙන් ගියා. අතහැරීම නැහැ. අවසානයේ මේ ව්‍යාග්‍රය මේ ස්වාමීන් වහන්සේ ඇදගෙන ගියා කියනවා මිනිස්සුන්ට ලං වෙන්න බැරි තැනකට. එතෙන්ට අරගෙන ගිහිල්ලා මේ ස්වාමීන් වහන්සේව අතහරිනකොට හොඳටම දුර්වලයි. එතන හිටපු තෙරුන් වහන්සේලාගෙන් මහ තෙරුන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේට ඇහෙන විදියට හඬ නගලා කිව්වා ආයෂ්මතුනි දැන් ඔබට තියෙන්නේ ධර්මයේ පිහිට විතරයි. ආයෂ්මතුනි ඒ නිසා ඔබ දැන් ධර්මයේ මෙනෙහි කරගන්නට භාග්‍යතුන් වහන්සේ වදාළේ මේ සංසාරේ බිහිසුණුයි කියලාමයි. ආයෂ්මතුනි මේ සසර ගමනේ යන්ත්‍ර සිද්ධ වීම නිසා නේද මේ ව්‍යාග්‍ර කටේ මැරෙන්න සිද්ධ වුනේ. ඒ නිසා ආයෂ්මතුනි මේ බඳු සසරකින් නිදහස් වෙන්න වෙර වඩන්ට ඔය ටිකෙත් අපිට දැන් කරන්න දෙයක් නැහැ කිව්වා. අනේ ඒ ස්වාමීන් වහන්සේ පින්වතුනි ඊ අවස්ථාවේ මෙහෙතට වීරිය ගත්තනේ. මේක කතාවක් විදිහට අපට කියන්න පුළුවන් වුණාට ඒ උත්තමයන් වහන්සේ මේක කළේ කොහොමද කියලා අපිට හිතා ගන්න බෑ. ඒ වෙලාවෙත් ඒ ස්වාමීන් වහන්සේ ඔක්කොම අමතක කරලා හිත කුසලයට අරගත්තා. හිත කුසලයට අරගෙන තමන් වහන්සේ පුරණ තමන් වහන්සේගේ මේ ධර්ම මාර්ගය සිහි කරන්න ගත්තා. ඒකේ කතාවේ තියෙනවා මේ ව්‍යාග්‍රහය මේ ස්වාමීන් වහන්සේ අඩපණ වුණා කියලා දැනගත්තට පස්සේ හිමිහිට කියනවා කෑවේ. එතන මේ ස්වාමීන් වහන්සේගේ දන හිස් දෙක ගාවට වගේ මස් කඩලා කනකොට මේ ස්වාමීන් වහන්සේ සෝතාපන්න වුණා කියනවා. මේ ස්වාමීන් වහන්සේගේ කලවා කොටස් ව්‍යාග්‍රය කන අවස්ථාව වෙනකොට උන්වහන්සේ සකදාගාමි වෙලා හිටියේ කියනවා. බඩවැල් ආදී අදිමින් කන වෙලාව වෙනකොට උන්වහන්සේ ඒ වෙනකොටත් උන්වහන්සේ කාලක්‍රියා කරන්නේ. ඒ වෙනකොට උන්වහන්සේ අනාගාමි වෙලා හිටියේ. උන්වහන්සේගේ හදවත කඩලා ඒ ව්‍යාග්‍රය කන්ට පෙර උන්වහන්සේ සියලු කෙලෙස් නසා රහතන් වහන්සේ බවට පත් වුණා. අරහත්ත්වයට පත් වෙලා තමයි පිරිනොම් පෑවේ. නිසා වීරිය කියලා කියන්නේ ආන්න එහෙම එකක්. වීරියවන්තයාට තියෙන්නේ අත් නොහරිනා බවක්. අතහරින්නේ නැහැ. සාමාන්‍යයෙන් අපට අපි සමහරලාවට පටන් ගන්නවා මේ ධර්ම මාර්ගේ වඩන්ට ඕන මෙහෙම කියලා පටන් ගන්නවා. පටන්ගෙන බොහෝ දෙනෙක් අධික වේගයක් බලාපොරොත්තු වෙනවා මේ ධර්ම මාර්ගයේ මේ ඉක්මනින් අපට වැඩේ කියලා. නමුත් එහෙම පින්වතුනි හැමෝටම ධර්ම මාර්ගයේ එකම වේගකින් වැඩෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පුද්ගලයෝ 4 දෙනෙක් ගැන දේශනා කළා. එක පුද්ගලයෙක් ඉන්නවා කියනවා. ඒ පුද්ගලයා ධර්මයේ හැසිරෙන්න ගන්නකොට එයාගේ ප්‍රතිපදාව සුඛාපටිපදා. ප්‍රතිපදාව හරි සැපයි. එයාට ඔය චිත්ත සමතේම හරි ඉක්මනට ඇති වෙනවා. චිත්ත සමාධිය ඇති වුණාට පස්සේ අකුසල් වලින් එන පීඩා හරි අඩුයි. ඉතින් හරි සැපයි. හරි සුවසේ එයාට ධර්ම මාර්ගේ වැඩෙනවා. කිප්පාබිඤ්ඤා ඉක්මනට අවබෝධත් වෙනවා. එහෙම පුද්ගලයෝ මේ බුද්ධ ශාසනේ එහෙම පුද්ගල ස්වභාවයක් තියෙනවා කිව්වා මේ බුද්ධ ශාසනය තුල ධර්මය අවබෝධ කරන. දැන් අපි ගත්තොත් සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ ධර්මය අවබෝධ කරගෙන උතුම් අරහත්ත්වේ සාක්ෂාත් කරන්නේ
භාග්‍යතුන් වහන්සේට පවන් සලමින් ඉද්දි බුදුරජාණන් වහන්සේට පවන් සලනවා. ඒ පවන් සලන වෙලාවේ වෙන කෙනෙකුට කියන බණක් සාරිපුත්ත මහරහතන් වහන්සේ අහන් ඉන්නවා. ඒ ධර්මපරියායට හිත පිහිටලා ඒ තුලින්ම ධර්මය අවබෝධ කරගෙන නිකලස් වුණා. ප්‍රතිපදාව සැකපයි අවබෝධයත් ඉක්මනට වුණා. ඊළඟට තව කෙනෙක් ඉන්නවා කිව්වා සුඛා පටිපදා. ප්‍රතිපදාව හරි සැපයි. හැබැයි දන්දහ විඤ්ඤා අවබෝධ කිරීම හිමීට කියනවා සිද්ධ වෙන්නේ. ඒතර පුද්ගල විවිධත්වයක් මේ. ප්‍රතිපදාව බොහොම සැපයි. නමුත් අවබෝධය කරා යන්නේ හරි හිමීට. එයා හොඳට භාවනා කරන්න පුළුවන්. එයාට හොඳට චිත්ත සමතේ තියෙන්න පුළුවන්. චිත්ත සමාධිය හොඳට පිහිටලා තිබ්බත් හොඳට බණ භාවනා කළත් හිතේ ලොකු සැපයක් දැනුණත් ඒ වේගයට යාට අවබෝධ වෙන්නේ. එතකොට ඒක ආඳුනගෙන ඉන්න ඕන. අපි හිතමු කෙනෙක් භාවනා කරන්න ගන්නකොට ඔන්න හොඳට භාවනාව තුල පැයක් කමාරක් හොඳට ඉන්න පුළුවන්. ඒ ඉන්නකොට එයා හිතනවා නම් දැන් මම හොඳට භාවනාවේ එක දිගට ඉන්න හින්දා මට ඉක්මනට අවබෝධ වෙන්න ඕනේ කියලා. එයාට වැරදුනා. ඒක හැම වෙන එක නොවෙන නිසා. තියෙන්නේ අතහරින්නේ නැතුව වීර්ය වැඩිම. තව එකක් තියෙනවා කිව්වා. තවත් පුද්ගලෙක් ඉන්නවා කිව්වා මේ සම්බුද්ධ ශාසනයේ ධර්මයේ හැසිරෙනකොට යාගේ ස්වභාවය දුක්ඛාපටිපදා. ප්‍රතිපදාව හරි දුක් සහිතයි. කිප්පා විඤ්ඤා. හැබැයි වේගින් අවබෝධ වෙනවා. දැන් අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ අපි ඔබට මේ තීන මිද්ද නීවරණය ගැන දහම් පරයය කියලා දෙනකොට ධම්මෝසද වැඩසටහනේදීම අපි ඔබට මේ කාරණේ සිහි කළා පචලායන සූත්‍රය. අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ එවෙනකොට පැවිදි වෙච්ච මුල් කාලේ අරහත්ත්වේ සාක්ෂාත් කළා නැහැ. උන්වහන්සේ මේ එක්තරා හුදකලා කුටියක වැඩ හිටියා. භාවනා කරන්න මහන්සි ගන්නකොට තීන මිද්ද නීවරණය ඇවිල්ලා. හරි වෙහෙස කරයි. නිදි කිරනවා. බුදුරජාණන් වහන්සේ තමයි ඇවිල්ලා අවවාද කළේ මොග්ගල්ලාන ඔය නිදිමතට ඉඩ දෙන්න එපා කියලා. එතකොට නිදිමතෙන් පීඩා විඳලා හරි වෙහෙසටපත් වුණා. නමුත් ඒ නිନ୍ଦ කියන එක දුරු කරගත්ත ගමන් අවබෝධ කළා. ආන් ඒකට කියනවා ප්‍රතිපදාව දුක් සහිතයි දුක්ඛාපටිපදා. හැබැයි අවබෝධය තා වේගවත් කිප්පා විඤ්ඤා වේගින් අවබෝධ වුණා. එතකොට එහෙම පුද්ගලයෙකුත් ඉන්නවා සම්බුද්ධ ශාසනයේ. තව පුද්ගලයෙක් ඉන්නවා. දුක්ඛාපටිපදා ප්‍රතිපදාවත් දුකයි. හිතට සමාධිය වේගින් ඇති වෙන්නේ. හිත අපි හිතන තරම් ඉක්මනට අකුසල් දුර වෙලා කුසල් උපදින්නේ. හරි අපහසුයි. ප්‍රතිපදාව හරිම දුක් සහිතයි. දන්දා විඤ්ඤා අවබෝධ වෙන්නේ ඊටාම හිමීට. අවබෝධයක් තමන් පතන වේගින් අවබෝධය කරා යන්නෙත් නැහැ. හැබැයි එයත් අත් නොහැර වෙර වීර්යය වැඩුවොත් කල් ගිහිල්ලා හරි අවබෝධ කරනවා. වීර්ය කියන එක තියෙන්නේ ඒ අත් නොහැරීම පිණිසයි. මේ වීර්ය නගරූපම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ උපමා කරනවා වීර්ය කියන එක බලසෙනග වගේ කියනවා. නගරයක් රැකගන්න තියෙන බලසෙනග වීර්ය. බලසේනාවේ තියෙන්න ඕන එකක් දක්ෂකම යුද්ධේ. එතකොට අකුසල් හටගත්තට පස්සේ දුරු කරන්න දක්ෂ වෙන්න ඕන. හැබැයි දුරු කරන්න දක්ෂ වීම විතර නෙවෙයි බලසෙනගකට තියෙන දක්ෂකම. යුද්ධය අල්ලගෙන ඉන්න දක්ෂ වෙන්නත් ඕන. බලසෙනගකට ටිකක් වෙලා යුද්ධ කරනකොට හැතිනම් බලසෙනගකට ටිකක් වෙලා යුද්ධ කරනකොට වෙහෙසයි නම් යුද්ධේ පරදෙනවා. බලසෙනගකට තියෙන්න ඕන දිනනකන් අල්ලන් ඉන්න තියෙන දක්ෂකම. ආන්නේ වගේ වීරිය කියලා කියන්නේ පින්වතුනේ එහෙම එකක්. ඒ වීරියෙන් අපිට ඒ වීරියෙන්මයි අපිට අකුසල් දුරු කරලා කුසල් වඩන්න තියෙන්නේ. ඒ වීරියෙන්මයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය තුල තියෙන සියලු අංග
සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මාර්ගාංග උපදව ගන්නත් තියෙන්නේ. වීරියෙන්මයි මිත්‍යා දෘෂ්ටිය නැසලා මේ මිත්‍යා වැඩපිළිවෙල නැසලා යහපත් වැඩපිළිවෙල උපදව ගන්න තියෙන්නේ වීරියෙන්මයි. ඒ නිසා ඒ බඳු වීරිය අපට ඇති කරගන්න අපි වෙහස මේ මහන්සි ගන්න ඕන. මොකද භාග්‍යතුන් වහන්සේ වදාළේ මේ ධර්මයේ වීරියවන්තයින්ටයි කුසීතයන්ට නොවේ කියලා. අපට ඒ ධර්ම මාර්ගය තුළ උපදව ගන්න තියෙන අකුසල් දුරු කිරීමේ කුසල් වැඩිීමේ වීරිය ඇති කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස්කරගන්ට යෙදුණු සියලු පින් පළමු කොට දෙවියෝ අනුමෝදන් වෙත්වා. සක්දිමිදු ප්‍රධාන සතරවරන් දෙවිවරුත්, සෙම්පති දෙවිවරුත්, අපගේ ඉෂ්ඨකාමී දෙවිවරුත් මේ සියලු පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය අසවිසුරින් වැඩේවා. දෙවියන්ගේ රැකවරණ අපට සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. රැස්කරගන්ට යෙදුණු සියලු පින් ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝග සුවය චිරජීවන සම්පත්තිය සැලසෙත්වා. මේ ගෞතම බුද්ධ ශාසනයේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ පරිපූර්ණ වශයෙන්ම අවබෝධ වෙත්වා. සාදු සාදු සාදු. මහමයුනා වාසී රටලෝක වාසී මහා සංගරුවනටත් අනගාരികා මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂාවෙන් සිටින පින්වතුන් හැම දිනාටත් පින් අනුමෝදන්ව මේ ගෞතම ශාසනයේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා. සාදු සාදු. රැස්කරගන්ට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් 2019 මැයි මාස 17 වන දින කුවෙට්හිදී හෘදාබාධයකින් මිය පරලෝ ගිය මහනුවර හෙන්දෙනියේ විසූ පින්වත් ගාමිණී සිරිලාල් පියාණන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. අද දවසේ දේශනාවේ දායකත්වයේ දරන සුපින්නතුන් හැම දිනාගේ නමින් මියගිය ඥාතීන්ටත් ඔබ හැම දිනාගේ නමින් මියගිය ඥාතීන්ටත් පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතේ සැපයෙන් සැපයටම පත්වෙත්වා. මේ දුක් සහිත සංසාර ගමනින් නිදහස් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් සාදුකාර පවත්වලා පින් අනුමෝදන් කරන්න. අද දේශනාවේ දායකත්වයේ දරන ඒ මිය පරලෝ ගිය ගාමිණී සිරිලාල් මහත්මයාගේ පින්වන්ත බිරිඳත් පුතණුවන් දෙදෙනා සහ බහානුක රුණාගේ පුතණුවන් ඇතුළු ඒ දායකත්වයේ දරන සුපින්නතුන් සියලු දෙනාට මේ රැස් කරපු පිනේ ආශිර්වාදයේ තෙරුවන් සරණ. දෙවියන්ගේ රැකවරණය සැලසේවා. නිදුක් නිරෝග සුව සම්පත්තිය දීර්ඝායුෂ සම්පත්තිය සැලසේවා. මේ උතුම් ධර්ම දානමය පින්කමේ අනුහසින් ඒ පින්වතුන්ලාට සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ලැබේවා. ඒ වගේම මේ පින්වතුන් විශේෂයෙන් සටහන් කරලා තියෙනවා පින්වත් මිනුවන්ගොඩ දීපංකර ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. පින්වත් අස්සජී ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝග සුවය සැලසේවා. දීර්ඝායුෂ සැලසේවා. සුවසේ ධර්මයේ හැසිරෙන්නටත් සුවසේම ධර්මය අවබෝධ කරගන්නටත් වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. සුපින්වත් හැම දෙනාට මේ සියලු පින් එකලෙස අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ හැමටත් ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික සමාජිකාවන්ටත් පින් අනුමෝදන්ව ඔබට කිසිම කරදරයකින් බාධාවකින් තොරව ධර්මයේ හැසිරෙන්නට කල්යාණ මිත්‍ර ඇසුරේ ගුණධර්ම දියුණු කරගන්නටත් ලැබේවා. ඔබ හැමටත් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.